උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ ප්‍රවේණීය පාඩමට අදාළ ගැටලු සාකච්ඡා කරමින් ඉන්නේ. අන්න අපි මේ වෙනකොට බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න සාකච්ඡාව පටන් අරගෙන ඒක දිගට අරගෙන ඇවිල්ලා තියෙනවා. අන්න දරුවන්ට යෝජනාවක් කරනවා මේ ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කලින් ඕගොල්ල මක් කරලා ඉන්නද සිද්ධාන්ත පාඩමට අදාළ සියලුම වීඩියෝ නරඹලා අන්න මූලික සිද්ධාන්ත කරුණු පිළිබඳ හොඳ වැටහීමක් හදාගෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එක පැමිණෙනකොට වඩා සාර්ථකයි. ඒ දේ ටික බලලයින් අන්න අපි යනවා එනම් මේ බහුවර්ණ මාදිලියේ ඊළඟ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ගන්න 41 වෙනි ප්‍රශ්නේ. 41 වෙනි ප්‍රශ්නේ මේක ගණිතමය එකක් නෙවෙයි සිද්ධාන්තමය ගැටලුවක්. මෙන්ඩල්ගේ පළමු නියමයෙන් හා දෙවන නියමයෙන් ප්‍රකාශ වන අදහස් පිළිවෙලින් නිරූපණය වන පිළිතුර තෝරා. තොර මෙන්ඩල්ගේ පළමු නියමය අන්න අපි කියන්නේ ලක්ෂණයක් තීරණය කරනුවේ ඇලීල යුගලක් මගින්න. ජන්මානුසෑදීමේදී එක් ජන්මානුවකට එක් සාධකය මැගින් වෙන්වීම සිද්ධ වේ. මෙන්ඩල් කියපු විදියට ලක්ෂණයක් තීරණය කරන්නේ සාධක යුගලක් මගින්. ජන්මානුසෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකය බැගින් මක් වෙනවද? වෙන්වීම සිද්ධ වේ. අන්න වියුක්ත වෙනවා දකින්න පුළුවන්. මේක තමයි අපිට හම්බෙන අන්න ෆස්ට් ලෝ එක. බලමු නේ. සෙකන්ඩ් ලෝ එකෙන් කියන්නේ මේ විදිහේ එකක්. අන්න කැපිටල් T සිම්පල් T කැපිටල් R කැපිටල් R එහෙම නැත්නම් අපි ගමු කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R වගේ එකක්. මෙන්න මේ වගේ එකක ජන්මානු හදනකොට එක ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයකට අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග කැමති පරිදි එකතු වෙන්න පුළුවන්. සංරචනය වෙන්න පුළුවන්. ඒක තමයි ඕකට අපි කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් සෙග්‍රිගේෂන් ලෝ ස්වාධීන සංරචන නියමය. ඒක තමයි අපිට හම්බ වෙන අන්න සෙකන්ඩ් ලෝ එක. දෙවෙනි නියම. එතකොට අපි කියනවා මොකක් කියලාද? මෙන්න මේ සාධකයට පුළුවන් මෙයත් එක්ක යන්න. එතන මේ උස කියන එකනේ. අපි හිතමු මේ රළු බීජ. එහෙම හිතමු. මේ උස කියන ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයට මේ අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග ස්වාධීනව සංරචනය වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න කැපිටල් T කැපිටල් R එක. මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න. කැපිටල් T සිම්පල් R තව එක. අන්න මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න. සිම්පල් T කැපිටල් R තවත් එක. මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න. සිම්පල් T සිම්පල් R. අන්න ඔන්න ඕක තමයි දෙවන නියමයෙන් කියවේ. පැහැදිලිද? එහෙනම් අපි බලමු මොනවද අපිට හම්බ වෙන උත්තර මොනවද කියලා. මොකද්ද කියන්නේ? අන්න ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වියුක්ත වීම සහ ඒවායේ අහඹු සංරචනය. පැහැදිලිද? ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වියුක්ත වීම සහ ඒවායේ අහඹු සංරචනය. දැන් අර වචන ඇහෙනවද කියලා බලන්න. දෙක ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වියුක්ත වීම හා ජාන සංයෝජනය. එහෙම එකක් අපි කතා කරේ. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වියුක්ත වීම හා ඇලීල සංයෝජනය. එහෙම එකක් ගැන කියලාත් නෑ. ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ විවෘත වීම හා ඒවායේ එහෙම එකක් කිව්වේ නෑනේ. ප්‍රතිබද්ධයක් ගැන කතා කරේ නෑ මෙන්ඩල්. ලිංග ප්‍රතිබද්ධයක් ගැනත් මෙන්ඩල් කතා කරේ නෑ. මෙන්ඩල් කතා කරේ මොකක් ගැනද?
ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වියුක්ත වීම තමයි ෆස්ට් ලෝ ඔෆ් මෙන්ඩල්. මෙන්ඩල්ගේ පළමු නියමයෙන් කිව්වේ. ඒවායේ අහඹු සංරචනය අන්න තමයි දෙවන නියමය වන ස්වාධීන සංරචන නියමයෙන් කිව්. අන්න එමනම් අපි කියනවා 41 වෙනි ප්‍රශ්නෙට මෙන්ඩල්ගේ පළමු නියමය හා දෙවන නියමයෙන් ප්‍රකාශ වෙන්නේ උත්තරේ 1 ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වියුක්ත වීම. අන්න ඒ වගේම ඒවායේ අහඹු සංරචනය කියන එක දෙවනි නියමයෙන් කියවේ. පැහැදිලිද? අන්න මේ තියෙන මෙන්ඩල්ගේ දෙවන නියමය ස්වාධීන සංරචන නියමය. පරස්පර ලක්ෂණ තීරණය කරන ඇලීල යුගල් විෂමයෝගී අවස්ථාවේ ජන්මානුසෑදීමේදී ඇලීල වෙන් වී එක් ලක්ෂණයට අදාළ ඕනෑම ඇලීලයක් සමග ස්වාධීනව සංරචනය වීම සිද්ධ වෙනවා. අර අපි ගත්ත capital T simple T capital R simple R කැමැති පරිදි සංරචනය වීම සිද්ධ වෙනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. පැහැදිලිද? මෙන්ඩල්ගේ පළමු නියමය ප්‍රවේණික ලක්ෂණ පාලනය කරන සාධක පවතිනයේ යුගල් විදිහට ජන්මානුසෑදීමේදී මේ උස capital T මිටි simple T ජන්මානු හදනකොට එක ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන්වීම සිද්ධ වෙනවා. ඒක තමයි මෙන්ඩල්ගේ පළමු නියමයෙන් කියවේ. මෙන්න 42 වෙනි ප්‍රශ්නේ. මානව සමෙහි වර්ණය අලිංග වර්ණ දේහයක් මත වූ ඇලීල යුගලක් මගින් තීරණය වන මෙන්ඩලීය ලක්ෂණයකි. අලිංග වර්ණ දේහයක් මත වූ ඇලීල යුගලක් මගින් නිර්ණය වන ඒ කියන්නේ තීරණය කරන මෙන්ඩලීය ලක්ෂණයකි. සාමාන්‍ය සමෙහි වර්ණය ඇලි බවට ප්‍රමුඛ වේ. එහෙනම් සාමාන්‍ය වර්ණය ප්‍රමුඛයිලු. එහෙනම් අපි කියන අපේ හැමේ සාමාන්‍ය වර්ණය ප්‍රමුඛයි කියන්නේ capital C හෝ capital C simple C අපිට අරන් දෙනවා සාමාන්‍ය සමක්. සාමාන්‍ය සම. පැහැදිලි? ඇලි බවට ප්‍රමුඛ වේ. එහෙනම් ඇලි බව කියලා කියන්නේ මොකද්ද? ඇලීල යුගලක් මගින් නිර්ණය වෙන්නේ. එහෙනම් simple C කියලා කියන්නේ ඇලි. පැහැදිලිද? වර්ණය ඇලි බවට ප්‍රමුඛ වේ. සාමාන්‍ය දෙමව්පියන්ගේ ඒ කියන්නේ ඇලි අය නෙවෙයි. දෙමව්පියන්ගේ පළමු දරුවා ඇලි පුතෙකු නම් දෙවන දරුවා ඇලි දුවෙකු වීමේ සම්භාවිතාවය කීයද කියලා. පැහැදිලිද? මොකද්ද මේ ඇලි කියලා කියන්නේ? සමෙහි මෙලනීන් වර්ණකයේ නිපද නොවීම. මෙන්න මේ විදියට අලිංග වර්ණ දේහවල ඇලීල පිහිටලා තිබුණොත් ඒගොල්ලන්ගේ මෙලනීන් කියන වර්ණකයේ නිපද වෙන්නේ නැහැ. අපි දන්නවා හැමත වර්ණය දෙන්නේ එක සාධකයක් මෙලනීන්. අපි ක්‍රියාකාරී සත්වයාට තේ ඉගෙන ගන්නෝ හැමත වර්ණය දෙන්න දායක වෙනවා කවුද? එක්කෙනෙක් තමයි හැමේ තියෙන මෙලනීන්. දෙවෙනි එක්කෙනා ඔක්සිජනීකృత රුධිරය. ඔක්සිජන් අන්න සම්බන්ධ වෙච්ච රුධිරය. මොකද ඔක්සි හිමොග්ලොබින් රතු පාටයි. ඒකත් හැමත වර්ණය දෙන්න දායක වෙනවා. මේ ඇඟිලි තුඩක් මිරිකලා බලන්න රතු පාට පේ. ඊළඟ තමයි කැරොටි. හැමත වර්ණය දෙන්න දායක වෙනවා. ඊළඟ එක තමයි අන්න මේද ස්තරවල තියෙන අන්න පිත් වර්ණක දායක මේ හතර දෙනාම හැමත වර්ණය දෙන්න දායක වෙයි. එතකොට මේකෙන් ප්‍රධාන තැනක් ගන්න කවුද? මෙලනින්. අපිට මේ තද පාට හැමක් අරන් දීලා තියෙන කවුද? මෙලනින්. මෙලනින් වැඩි වෙන්න හැම තද පාට වෙනවා දකින්න පුළුවන් වෙනවා. පැහැදිලි? මෙලනින් අඩු වෙන්න හැම ලා පාට වෙනවා දකින්න පුළුවන්. ඒක සුදු සමක් තියන අයගේ මෙලනින් අඩුයි. තද පාට හැමක් තියන අයගේ මෙලනින් වැඩි. මේක බහුජාන ප්‍රවේණික ලක්ෂණය. මේ ජාන ගාන ප්‍රමුඛ ඇලීල ගාන වැඩි වෙන්න මෙලනින් නිපද වෙන ප්‍රමාණය වැඩි වෙලා හැම තද පාට වෙනවා. අන්න ප්‍රමුඛ ඇලීල අඩු වෙන්න මෙලනින් නිපද වෙන ප්‍රමාණය අඩු වෙලා හැම ලා පාට හැමක් ලැබෙනවා. ඇලි කියන්නේ මෙලනින් නිපද වෙන්නේ නැහැ.
එහෙනම් මේගොල්ලන්ගේ හැම අන්න රුධිරේ පාට ගන්නවා දකින්න පුළුවන්. පැහැදිලි? අර ඔක්සිජනීකృత රුධිරය තමයි එතකොට හැමට පාට දෙන්න දායක වෙන්නේ. මේගොල්ලන්ගේ ඇස්වලත් මෙලනින් නැහැ. එහෙනම් අන්න ඇහත් සුදු පාට වෙනු. කෙසුත් සුදු පාට වෙනවා දකින්න පුළුවන් මෙලනින් නැති හින්දා. ඒ අයට අපි කියනවා ඇලි. සත්තු අතරත් මේක දකින්න පුළුවන් වෙනවා. සතුන්ගෙත් ඇලි සත්තු ඉන්න. ඒතර මේ කියන්නේ මෙහෙම තත්ත්වය. ඒතර මෙන්න මේ ඇලි දරුවෙක් හම්බෙලා තියනවලු පළමු දරුවා ඇලි පුතෙක්ලු. එහෙනම් දෙවන දරුවත් ඇලි දුවෙක් වෙන්න තියෙන සම්භාවිතාවය මොකක්ද කියලා. ඒතර මේ අම්මයි තාත්තයි මුහුණුකරණය කරලා බලමු. එතකොට බලන්න මේ අන්න මව පියා මේ දෙන්න මෙහෙම වුණොත් කැපිටල් C මේ දෙන්න මේ අන්න ඇලි නෑනේ. මෙහෙම වුණොත් වැඩක් නෑ. ඇයි? දරුවොත් ඉතින් ඇලි නෑ මේ. මෙහෙම නෙවෙන්නේ නෑ තියෙන්නේ. අන්න ප්‍රමුඛ ඇලිල නැති. දැන් මෙහෙම වෙලා වැඩක් නෑ එහෙනම්. අනිත් එකත් ලියලා බලන්න. එනවද කියලා බලන්න. එන්නේ නෑ. එහෙනම් අපි කියනවා ඒක වෙන්න බෑ. එහෙනම් අන්න අපි ගන්නවා මොකක් කියලාද මේ? අපිට ඇලි දරුවෙක් එන්න ඕන. ඇලි දරුවෙක් එන්න නම් මව කැපිටල් C සිම්පල් C වෙලා පියා අන්න කැපිටල් C සිම්පල් C. පැහැදිලිද? මෙහෙම වුණොත් අන්න අපි බලන්න. අන්න මුහුණුකරණය කරලා බලමු. මේ ජනකයි මෙන්න ජන්මානු ගන්න අපි කැපිටල් C එකක් සිම්පල් C මේ කැපිටල් C අපි ටිකක් ඉඩකඩ හදාගමු. මෙන්න මව එයා කැපිටල් C සිම්පල් C මුහුණුකරණය කරනවා පියාත් එක්ක පියා කැපිටල් C සිම්පල් C මෙන්න ජන්මානු කැපිටල් C එකක් සිම්පල් C එකක් මේ පැත්තේ කැපිටල් C එකක් සිම්පල් C එකක්. ඒතකොට කැපිටල් සිම්පල් ලියනකොට චුට්ටක් කල්පනාවෙන් මොකද C අකුරනේ ලොකු එක පොඩි එක. ඒක දෙක පටල ගන්න එපා. ලියනකොට C ලොකුවටම ලිය. එතකොට වරදින්නේ. මෙයාත් එක්ක ගියා කැපිටල් C මේ ඇලි නැහැ. මෙයාත් එක්ක ගියා අන්න කැපිටල් C සිම්පල් C ඇලි නැහැ. මෙයාත් එක්ක ගියා කැපිටල් C සිම්පල් C. මෙයාත් එක්ක ගියා සිම්පල් C. පැහැදිලිද? අන්න එතකොට අන්න අපිට හම්බ වෙනවා මොකක් කියලාද මේ? ඔක්කොම දරුවෝ 4යි. මේකෙන් මේ 4න් 3ක් ඇලි නැහැ. 4න් එකක් ඇලි. අපි හිතුව මේ අපේ අන්න පළමු දරුවා මෙයා මේ ඇලි දරුවෙක් අපිට හම්බෙලා තියෙනවා. 4න් එකයි. තේරෙනවද වැඩේ? ඒතර මොකක්ද හම්බෙන්නේ? සාමාන්‍ය දෙමව්පියන්ගෙන් පළමු දරුවා ඇලි පුතෙකු නම් දෙවෙනි දරුවා ඇලි දුවෙකු වීමේ සම්භාවිතාවය. ඉතින් ඒත් මේකමනේ. ඇලි දුවෙකු වීමේ සම්භාවිත මේ පළවෙනි දරුවා හම්බුණා. අන්න දරුවා 4කින් එක්කෙනෙක් තමයි ඇලි එන්නේ. එහෙනම් දෙවෙනි දරුවා එයත් අන්න 4කින් එක. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? දෙවෙනි දරුවා ඇලි දරුවෙක් වීමේ සම්භාවිතාවය කීයයි කියලාද ගන්නෙ? 4න් 1යි. 4න් 1යි කියලා කියන්නේ 125යි. එහෙනම් උත්තරය අපිට හම්බ වෙනවා 42ට. උත්තරේ 2 මුහුණුකරණයක් කරලා බලන්න. යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න 43 වෙනි ප්‍රශ්නේ.
43 වෙනි ප්‍රශ්නේ නොමුහුන් රතුමල් සහිත උස ශාකයක් නොමුහුන් සුදුමල් සහිත මිටි ශාකයක් සමග මුහුන් කළ විට F1 පරම්පරාවේ සියලුම ශාක රතුමල් උස ශාක විය. F1 රතුමල් උස ශාක වුණාලු. F1 ශාක සංසේචනය කියන්නේ F1 ක්‍රොස් කරලා තියෙන මුහුන් කළ විට F2 පරම්පරාවේ 75ක් අන්න රතුමල් සහිත උස ඒවා වූ අතර ඉතිරි 25 සුදුමල් සහිත මිටි ශාක වේ. මෙම ප්‍රතිඵල අනුව පහත සඳහන් ප්‍රකාශන වලින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? පැහැදිලිද? අන්න මොකද්ද ලැබිලා තියෙන්නේ කියලා බලන්න. රතුමල් සහිත උස ශාකයක් නොමුහුල් සුදුමල් සහිත මිටි ශාකයක් එක්ක මුහුන්කරණය කරලා තියෙන්නේ. F1 පරම්පරාවේ සියල්ල රතුමල් උස ශාක වුණාලු. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය ඇවිත් F1 ශාක සෝසංසේචනයට ලක් කරපුවාම F2 පරම්පරාව හම්බෙලා තියෙනවා. එකකින් අන්න 75ක් රතුමල් උස වූ අතර ඉතිරි 25 සුදුමල් මිටි ශාක විය. පැහැදිලිද? අන්න මෙම ප්‍රතිඵල අනුව පහත සඳහන් ප්‍රකාශන වලින් නිවැරදි මොකක්ද කියලා අහන්න. එතකොට මුහුන්කරණය කරලා තියෙන රතුමල් උස ශාක සුදුමල් මිටි ශාක අන්න මේ බලන්න මුහුන්කරණය කරලා තියෙන්නේ රතු උස සුදු මිටි. පැහැදිලිද? එතකොට අපි සංකේත ටිකක් ගමු මේ. රතු උස රතු අපි ගමු කැපිටල් R උස කැපිටල් T මුහුන්කරණය කරා ලැබෙනවා සුදු මිටි සිම්පල් R සිම්පල් T. එතකොට මේ කැපිටල් R කැපිටල් T සිම්පල් R T. එතකොට අපිට හම්බෙනවා කවුරු කියලාද? කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T 100%ක් හම්බෙලා තියෙනවා. කවුද? රතු උස. අන්න කවුද හම්බෙලා තියෙන්නේ? රතු උස. මේක තමයි F1 පරම්පරාව මේ. මේක F1. දැන් මොකද්ද කරනවා කියන්නේ? බලන්න දරුවෝ F1 පරීක්ෂා මුහුමක නැත්තම් මේ F1 ස්වසංසේචනයට ලක් කරන්න. ගානට යන්න. මොකද්ද කියන්නේ F1? අන්න F1 ශාක ස්වසංසේචනයට ලක් කරපුවාම ඒ කියන්නේ F1 ක්‍රොස් කරනවා F1ත් එක්ක. අන්න ගන්න අපි F1 ක්‍රොස් කරමු F1ත් එක්ක. F1 ක්‍රොස් කරනවා F1ත් එක්ක. කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. පැහැදිලි? අන්න එතකොට මේකේ දැන් අපිට තේරෙනවා මේ හරියට විතර එනකොට මේ මෙතනින් එහාට යන්න බෑ. මෙතනින් එහාට අපිට ගැටලුවේ දීපු එකත් එක්ක එකක නැති බවක් නිකන් පොඩි චුට්ටක් හැංගෙන්න එනවා. මෙතනින් එහාට අරයි යන්න අපිට හිතෙන්නේ ඇයි? අපිට හිතෙන්නේ නැත්තේ ගාන ආරම්භත් ගත්තාම ගානේ කියනවා මොකක් කියලාද මේ? F1 ස්වසංසේචනය කරපුවාම මේ F1 ස්වපරාගණය කරපුවාම නැත්නම් ස්වසංසේචනය කරපුවාම F2 75ක් රතුමල් උස ඉතිරි 25 සුදුමල් මිටිලු. එතකොට ಜಾති දෙකයි. රූපානුදර්ශ දෙකයි එන්න ඕන. දැන් මේ එන්න යන්නේ කොච්චරක්ද රූපානුදර්ශ? දැන් දරුවෝ දන්නවා ගණන් හදපු දරුවෝ දන්නවා දැන් පාඩමත් එක්ක හිටපු දරුවෝ දන්නවා දැන් මේවා එකක් දැක්ක ගම මේකේ අන්න රූපානුදර්ශ දෙකක් නෙවෙයි මෙතන ජන්මානු 4ක් හැදෙනවා. මෙයා මෙයත් එක්ක යනවා
කැපිටල් R අන්න කැපිටල් T මෙයා මෙයත් එක්ක යනවා කැපිටල් R සිම්පල් T මෙයා මෙයත් එක්ක යනවා සිම්පල් R කැපිටල් T මෙයා මෙයත් එක්ක යනවා සිම්පල් R සිම්පල් T එතකොට මේ පැත්තේ ජන්මානු ඔය විදිහටම හතරක් එනවා දරුවෝ 16 දෙනෙක් හම්බෙනවා එහෙනම් මේක මෙහෙම යන්න පුළුවන් ගමනක් නෙවෙයි කියලා අපිට පැහැදිලි වෙනවා එහෙනම් අපි ටක් ගාලා ගමන වෙනස් කරමු අපි කියන මේ විදිහට හදාගෙන ගිහිල්ලා අපිට මේක ගන්න බෑ මේක සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණියට අනුව පරම්පරාගත වෙන එකක් නෙවෙයි එහෙනම් අපි කරන්නේ මක් කරන එකද අන්න අපි ඕක අරගෙන යනවා සාමාන්‍ය මෙන්ඩලීයෙන් එහා පැත්තට ගිහිල්ලා අන්න අපි බලනවා ඕක වෙනස් විදිහට කරලා බලන්න අන්න අපිට තියෙන්නේ F එක ක්‍රොස් කරන්න තියෙන්නේ F එකත් එක්ක. එතකොට අපි දන්නවා මේක මෙහෙම කරොත් එහෙනම් හරි. මේ ඇලීලා තියෙන්නේ අන්න. මේක ප්‍රතිබද්ධයි කියලා ගන්න. මේ කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T අන්න. මේක ප්‍රතිබද්ධයක් කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම ගාන කියවපුවාම අපිට එන අදහසටනේ අපි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක කරලා අපි ගිහිල්ලා බලනවා ප්‍රතිඵල අපිට ලැබෙන්නේ නැහැ. රයිට්. එහෙනම් අපි දන්නවා රයිට්. එහෙනම් මේක ප්‍රතිබද්ධයක් වෙන්න පුළුවන්. එහෙනම් අපි ප්‍රතිබද්ධයක් කියලා හිතලා හදලා බලනවා මේ. අන්න. බලන්න. සංසේචනයක් නේ කරන්නේ. මෙයාත් එක්කමයි කැපිටල් R අන්න සිම්පල් R කවුද කැපිටල් T සිම්පල් T දැන් අපි ගමු අපි ජන්මානු ගමු මේ ජන්මානු ගත්තාම අපිට හම්බ වෙනවා මෙන්න එකක් කැපිටල් R කැපිටල් T එක ජන්මානුව පැහැදිලිද අනිත් එක සිම්පල් R සිම්පල් T මේ පැත්තෙත් මේ කැපිටල් R කැපිටල් T එකක් මේ සිම්පල් R සිම්පල් T අන්න වේ එහෙනම් අපි ජන්මානු සංයෝජනය කරලා බලමු. එහෙනම් අපිට හම්බ වෙනවා කවුද F? දෙක පරම්පරාවයි ගන්න යන. මෙයාත් එක්ක ගියා. බලන්න කවුද හම්බ වෙන්නේ කියලා. කැපිටල් R කැපිටල් R කැපිටල් T කැපිටල් T කවුද මේ උස රතු මං හරි නේද රතු මල් සහිත උස ශාක පේනවද රතු උස පැහැදිලිද ඔන්න එක්කෙනෙක් හම්බුණා ඊට පස්සේ එයාව ගන්න ඉස්සෙල්ලා අපි මෙයාව අරගෙන ඉමු මෙයාත් එක්ක යන. එතකොට අපිට හම්බ වෙනවා මේ කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. අන්න මේ උස රතු දෙකයි. මෙයාත් එක්ක ගියා. කවුද කැපිටල් R අපි කැපිටල් ඉස්සරලා ලියමු කමන්නේ සිම්පල් R මේ කැපිටල් T සිම්පල් T ඒක දෙපැත්ත මාරු කරලා ලියන්න බැරිද පුළුවන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ සිම්පල් R කැපිටල් R සිම්පල් T කැපිටල් T නමුත් ඉතින් අර අපි ප්‍රමුඛයෝනේ ප්‍රමුඛයා අපි ඉස්සෙල්ලා ලියන්න නිකන්
සිරිතක් පුරුද්දක් කරගන්න. එහෙනම් මෙයාත් කවුද? උස රතු. මෙයාත් එක්ක යනවා බලන්න. අන්න කවුද අපිට හම්බෙන්නේ? simple r simple t කවුද මේ? අන්න මිටි සුදු. පැහැදිලිද? එහෙනම් මෙතන කී දෙනෙක් ඉන්නව? 3 දෙනෙක් ඉන්නව. අන්න මෙතන කී දෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් ඉන්නව. එහෙනම් මොකක්ද අනුපාතය? 3ට 1යි. ඒ කියන්නේ මෙයා 175යි නම් මෙයා 125යි. හරි නේද? එහෙනම් මේ ගානේ මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රතිබද්ධයක්. මේක සාමාන්‍ය මෙන්ඩලී එකක්ද? නැහැ. අන්න දැන් මේ F එක ගන්න නම් වර්ණ දේහවල ඇඳලා බලන්න ඕනේ. එතනදි කොහොමදත් අපිට හම්බෙන්නේ විෂම යුග්මක මේ වගේ කෙනෙක්. හැබැයි F එක ස්වසංසේචනයට ලක් කරලා මෙයා සාමාන්‍ය මෙන්ඩලීය මූලධර්ම වලට අනුව પરම්පරාගත කළොත් රූපානුදර්ශ 16ක් හම්බෙන්නේ. එතකොට එකට එක හම්බවීමක් නෙවෙයි වෙන්නේ. නැත්නම් 75ට 25 හම්බවීමක් නෙවෙයි වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ මේක? අපි ප්‍රතිබද්ධයක් කියලා අරගෙන වර්ණ දේහවල ඇලීලා දාලා කරලා බලපුවාම අන්න අපිට හම්බෙනවා 3ට එක අනුපාතයක් නැත්නම් 75ට 25ක් එනවා දකින්න පුළුවන් වෙයි. ඔක ලියලා බලන්න ඕන. ඒක ලියලා ඊට පස්සේ අපි ප්‍රශ්නයේ උත්තරේ අරගෙන බලමු. දැන් බලන්න. ආපහු ගන්න කියෝ. නොමුහුන් රතු මල් සහිත උස ශාකයක් සුදු මල් සහිත මිටි ශාකයක් සමග මුහුන් කළ විට F එක පරම්පරාවේ සියලුම ශාක රතු මල් සහිත උස ඒවා විය. F එක ශාක ස්වසංසේචනයට ලක් කළ විට ලැබුණු F2 පරම්පරාවේ ශාක 75ක් රතු මල් උස ඒවා වූ අතර ඉතිරි 25 සුදු මල් සහිත මිටි ශාක විය. මෙම ප්‍රතිඵල අනුව පහත සඳහන් ප්‍රකාශන වලින් නිවැරදි වන්නේ කුමක්ද? අපෙන් අහනවා මේකෙන් නිවැරදි. ඉහත ලක්ෂණ සඳහා වූ ඥාන ස්වාධීනව සංරචනය වේ. අනේ නෑදරුවෝ. F එක ක්‍රොස් කරපුවාම F එකත් එක්ක ඒගොල්ල ස්වාධීන සංරචනය වෙනවා නම් රූපානුදර්ශ 16ක් එනවා. අන්න අපිට පනට් ස්ක්වයර් එකක් ගහලා එක පැත්තට ජන්මානු 4යි අනිත් පැත්තට ජන්මානු 4යි අරගෙන රූපානුදර්ශ 16ක් අපිට හම්බ වෙනවා. හින්දා මේක ස්වාධීන සංරචනයක් උනේ නෑ. දැන් අපි හැමනේ අර ස්වාධීන සංරචනයක් උනා කියලා නේ අපි ඉස්සෙල්ලා ගියේ. පැහැදිලි? අපි මේ දෙන්න මෙයා වගේම එක්කෙනෙක් ක්‍රොස් කරලා බැලුවා. එතකොට අපි දැක්කා අන්න ස්වාධීන සංරචනයක් වෙනවා නම් 75ට 25 එන්න විදියක් නෑ. කීයක් එන්න ඕනද? අන්න 16ක් එන්න. පැහැදිලිද? ඉතින් ඒ හින්දා අපි කියනවා රයිට්. පළවෙනි පිළිතුර අපිට පිළිගන්න බෑ. එහෙනම් අපි කියනවා එක වැරදි. පැහැදිලි? දෙවෙනි එක රතු සහ උස යන ලක්ෂණ සඳහා වන ඥාන ප්‍රතිබද්ධ වී ඇත. අපි ඒක තමයි දැක්කේ දැන්. ප්‍රතිබද්ධ වෙලා තියෙන හින්දා තමයි අර 9ට 3ට 3ට එකෙන් නැතුව 75ට 25ක් ඇවිත් තිබුණේ. පැහැදිලිද? අර පනට් ස්ක්වයර් එක ගැහුවා නම් රූපානුදර්ශ 16ක් එනවා. ඒකේ 9ට 3ට 3ට එක අනුපාතයක් තමයි එන්නේ. එහෙම නැතුව 3ට එක අනුපාතයක් නැත්නම් 75ට 25ට ආවේ අන්න ප්‍රතිබද්ධ හින්දායි. ඒක හැමම තියන්න. F2 පරම්පරාවේ රතු මල් සහිත උස ශාක සියල්ලම එම ලක්ෂණය සඳහා සමයුග්මකයින් වේ. එහෙම වෙන්න පුළුවන්ද? පැහැදිලි? අන්න. ඒක එහෙම වෙන්න බෑ. රතු සහ සුදු යන ලක්ෂණ සඳහා වන ඥාන අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් නෑ. අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් නම් දරුවෝ අතරමැදි ලක්ෂණයක් එන්නෝ. අන්න රතු මලුයි සුදු මලුයි මුහුන්කරණය කරපුවාම අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් වුණා නම් රතුත් නෙවෙයි සුදුත් නෙවෙයි
රෝස පාට මල් එන්න ඕනේ. එන මේ හතරවෙනි පිළිතුර පිළිගන්නත් බෑ. දී ඇති ප්‍රතිඵල විස්තර කළ හැක්කේ බහුජාන ප්‍රවේණියට අනුවය. බහුජාන ප්‍රවේණිය කියලා කියන්නේ ජාන යුගල් කීපයක් සහයෝගීව ආකලනව යම් ලක්ෂණයක් ඉස්මතු කරනවා නම් ඒක බහුජාන ප්‍රවේණිය. මේක එහෙම එකක් වෙලා නැහැ. බහුජාන ප්‍රවේණික ලක්ෂණ තමයි අපි ඉගෙන ගත්තේ. බුද්ධිය, භෝග ශාකවල අස්වැන්න, මෙන්න මේවා අපි කියනවා හැමේ වර්ණය. මේවා බහුජාන ප්‍රවේණික ලක්ෂණ. ඉතින් මෙතන එහෙම එකක් වෙලා නැහැ. දැන් මේ පිළිතුර පිළිගන්නත් එහෙනම් අපි කියන්නේ මොකද්ද උත්තරේ? රතු සහ උස යන ලක්ෂණ සඳහා වන ජාන ප්‍රතිබද්ධ වී ඇත. ඒ ප්‍රතිබද්ධ වෙච්ච හින්දා තමයි අන්න අපි දැක්කේ මොකද්ද? මේ විදියට 9ට 3ට 3ට එක දැන් මෙයාව ක්‍රොස් කරොත් ඒ જાතිය එක්කෙනෙක් එක්ක අන්න අපිට 9ට 3ට 3 එක අනුපාතයක් එන්නේ. හැබැයි ප්‍රතිබද්ධ වෙලා තියෙන ඉඳ රතුයි උසයි කියන ලක්ෂණ ප්‍රතිබද්ධ වෙලා තියෙන ඉඳ අපිට මොනවද හම්බෙන්නේ? 3ට එක අනුපාතයක් නැත්නම් 75ට 25 අනුපාතයක් ලැබෙනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? අන්න එහෙමනම් ඔන්න අපි ගාන හදලා නිවැරදි පිළිතුර ඔයගොල්ලෝ හදලා බලන්න නැතුව උත්තර හොයන්න යන්න එපා. එතකොට ඔබට අන්න හිතෙන්නේ මේක සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් කියලා හිතෙන්නත් පුළුවන්. හදලා බලපුවාම තමයි පේන්නේ අන්න 75ට 25 එනවා නම් ඒක සාමාන්‍ය මෙන්ඩලීය මුහුමක් නෙවෙයි. එතකොට අපි ඉගෙනගත්ත සිද්ධාන්තයක් අපි එතෙන්ට ඇප්ලයි කරලා බලමු. අපි ඉගෙනගත්ත සිද්ධාන්තයක් නේ මෙන්ඩලීය ප්‍රවේණිය. එතකොට විෂම යුග්මක දෙන්නෙක් මුහුම්කරණය කරපුවාම අපිට හම්බ වෙන්නේ 9ට 3ට 3ට එක අනුපාතයක්. ඒ කියන්නේ රූපාන්දර්ශ 16ක්. අපි කරන් බලනවා. අරගත්තයින් පස්සේ අන්න පිළිතුරත් එක්ක ඒක ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි ඊට පස්සේ කරන්න මේක ප්‍රතිබද්ධයක් විදියට සලකලා හදලා බලපුවාම අන්න අපිට එනවා 3ට එක අනුපාතයක්. එහෙමනම් අන්න අපි තීරණය කරනවා රයිට් එහෙනම් මේක මක්කෙච්ච එකක්ද? මේ ලක්ෂණ ප්‍රතිබද්ධ ලක්ෂණ මගින් තීරණය කරන්න නැත්නම් ප්‍රතිබද්ධ ජාන මගින් තමයි මේ ලක්ෂණ තීරණය කරන්න කියලා. එහෙනම් 43 වෙනි ප්‍රශ්නෙට අපිට උත්තරේ හම්බ වෙනවා උත්තරේ 2. යන්න 44 වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය මිනිසාගේ නිදහස්කම් පෙති බද්ධකම් පෙති වලට ප්‍රමුඛයි. ඒවාර කියවනකොට හරියට කියවන්න. සාමාන්‍ය මිනිසාගේ නිදහස්කම් පෙති බද්ධකම් පෙති වලට ප්‍රමුඛයි. එතකොට නිදහස්කම් පෙති තමයි ප්‍රමුඛ. පැහැදිලිද? යම් ගහණයකට 100ට එකක් බද්ධකම් පෙති දරයි. අන්න එහෙනම් නිදහස්කම් පෙති බද්ධකම් පෙති වලට ප්‍රමුඛයි. ඒ කියන්නේ අපිට හම්බෙන කැපිටල් A සිම්පල් A අන්න මොන කම්පෙති දරන්නේ? නිදහස්කම් පෙති දරන. එතකොට සිම්පල් A බද්ධකම් පෙති දරන. පැහැදිලි? බද්ධකම් පෙති දරන. එම ගහනේ ප්‍රමුඛ සමයුග්මකයින්ගේ ප්‍රතිශතය කීයද කියලා. ප්‍රමුඛ සමයුග්මකයින්ගේ ප්‍රතිශතය කියලා කියන්නේ ප්‍රමුඛ සමයුග්මකයින්ගේ මේ ප්‍රමුඛ සමයුග්මක කවුද? කැපිටල් A කියලා කියන්නේ P වර්ගය. එතකොට සිම්පල් A කියලා කියන්නේ Q වර්ගය. එහෙනම් ගාන හදලා බලමු. අපෙන් අහන්නේ P වර්ගය කීයද කියලා. එහෙනම් ඔන්න අපි හදනවා. අපිට දීලා තියෙනවා 100ට 1යි කියලා. කවුද? අපිට දීලා තියෙනවා Q වර්ගය සමානයි අන්න 100ට 1යි. එහෙනම් Q වර්ගය කියලා කියන්නේ 0.0.1. එහෙනම් Q කියලා කියන්නේ 0.1. මොකේද? 0.01 වර්ග මූලය. පැහැදිලිද? එහෙනම් අපිට හඩි-වයින්බර්ග් නියමයට අනුව P ධන Q සමානයි 1යි. එහෙනම් අපි කියනවා P සමානයි 1 ඍණ අන්න
0.1 ඒ කියන්නේ p සමානයි 0.9. පැහැදිලිද? අන්න එහෙනම් අපිට අහන්නේ මොකද්ද? මේකනේ අහන්නේ p වර්ගය අහන්නේ. එම නිසා p වර්ගය සමානයි අන්න 0.81. එතකොට අපෙන් ගානේ අහන්නේ මොකක් කියලාද? ප්‍රමුඛ සමයුග්මකයින්ගේ ප්‍රතිශතය. ප්‍රතිශතය සමානයි මේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතේ 0.81. එහෙනම් ප්‍රතිශතය ගන්න වැඩි කරනවා මොකෙන්ද? 100. එහෙනම් සමානයි කීයක් දෙන්නේ? 180. අන්න අපිට හම්බෙනවා කීයක් කියලාද? සමානයි 181. පැහැදිලිද? එහෙනම් මේක 181ක් කියලා අපිට හම්බ වෙනවා. බලන්න අපි හැදුවා හරිද කියලා. එහෙනම් අපිට උත්තරයක් තියෙනවා මොකද්ද? මෙන්න උත්තරේ 181. පැහැදිලිද? ඔහොම ගානක් දුන්නොත් හරි ලේසි. ටක් ගාලා ඕකක් හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි අපි මෙන්න මේ ගාන කියව ගනිද්දි හරියට කියව ගන්න ඕනේ. මොකද්ද කියන්නේ? අන්න නිදහස් කම්පෙති බද්ධ කම්පෙති වලට අන්න ප්‍රමුඛයි. ඒ කියන්නේ නිදහස් කම්පෙති තමයි ප්‍රමුඛම. පැහැදිලිද? බද්ධ කම්පෙති නිලීනයි. මේ බද්ධ කම්පෙති තියනවලු 101ක්. පැහැදිලිද? එතකොට බද්ධ කම්පෙති කියලා කියන්නේ සිම්පල් A කියලා කියන්නේ Q වර්ගය. ඔන්න ඕක තමයි හරියට තේරුම් ගන්න. ඉතුරු ටිකේ තියෙන්නේ ඔබට දශම එකතු කරන්න පුළුවන්ද අඩු කරන්න පුළුවන්ද කියන ටික සහ වර්ගමූලය හොයාගන්න පුළුවන්ද වර්ග කරන්න පුළුවන්ද කියන එක විතරයි. පැහැදිලි. හැබැයි මේ ටික ජීව විද්‍යාවම. අන්න ඒ ටික අපි හරියට දැනන් තියෙනවා. හැබැයි අහන එකත් එක්ක සමයුග්මක ප්‍රතිශතය සංඛ්‍යාතය අන්න ඒ අනුව අපිට උත්තරේ මක් වෙනවද? පොඩි වෙනස්කම් සිද්ධ කරන්න වෙනවා. අපි ගත්ත 44 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. යන්න ඊළඟ ප්‍රශ්නේ. මිනිසාගේ රතු කොළ වර්ණාන්ධතාවය පිළිබඳ පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද? පැහැදිලිද? රතු කොළ වර්ණාන්ධතාවය. පැහැදිලිද? අන්න රතු කොළ වර්ණාන්ධතාවය අපි දන්නවා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ලක්ෂණය. මේක මේ ලිංග වර්ණ දේහ මත පවතින නිලීන ජානයක් මගින් තමයි මේ රෝගය ඇති කරන්නේ. පැහැදිලිද? අන්න අපිට හම්බෙනවා මේක මේ X වර්ණ දේහ මත තියෙන නිලීන ජානයක් තමයි මේ රෝගයට හේතු වෙන්නේ. ඔය Y ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ දකින්න පුළුවන් ඒවා තමයි මේ පිරිමි පාර්ශවය හරහා පමණක් පරම්පරාගත වෙන ඒවා. තට්ටය පෑදීම, කනේ රෝම පැවතීම වගේ ඒවා අපි කියනවා මේ Y ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ලක්ෂණ කියලා. X ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ලක්ෂණ තමයි මේ හිමොෆීලියාව, වර්ණාන්ධතාවය වගේ. පැහැදිලිද? එතකොට මේ අහලා තියෙන්නේ රතු කොළ වර්ණාන්ධතාවය. එතකොට රතු කොළ වර්ණාන්ධතාවයේදී දරුවෝ දන්නවා රතු සහ කොළ යන වර්ණ වෙන්කර හඳුනාගත නොහැකි වීමේ රෝග තත්ත්වය තමයි අපි කියන්නේ රතු කොළ වර්ණ අන්ධතාවය කියලා. පැහැදිලිද? ඒකෙන් තමයි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. බලන්න. X වර්ණ දේහයක ප්‍රමුඛ ඇලීලයක් මගින් ඇති කරයි. අන්න සත්‍ය කහන් X වර්ණ දේහයක් මත පවතින අන්න ප්‍රමුඛ ඇලීලයක් මගින් ඇති කරයි. එය Y ලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ඇලීලයක් මගින් ඇති කරයි. අනේ ඒක කොහොමට ගන්නත් බෑනේ. වර්ණාන්ධ පියෙක් තම දියණියන් සියල්ලටම එම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි. වර්ණාන්ධ පියෙක් තම දියණියන් සියල්ලටම එම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි.
වර්ණාන්ද මවක් තම පුතුන් සියල්ලට මෙම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි. මෙම රෝගය පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් අතර සුලභයි. පැහැදිලි. අපෙන් අහන්නේ සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ රතු කොළ වර්ණ අන්ධතාවය ගැන. මෙන්න මේ ටික අපි දැනගෙන තියෙනවා. X වර්ණ දේහයකුයි X වර්ණ දේහයකුයි තියෙනවා කියලා කියන්නේ මේ ගැහණු බවක් ලැබේ. මෙයාගේ අන්න වර්ණාන්ධතාවය අපි ගම්මු කැපිටල් B මෙන්න මෙහෙම එකක් තියෙනවා නම් මෙයා නිරෝගී ස්ත්‍රියක්. මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් XB මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් ඇය වාහක ස්ත්‍රියක්. පැහැදිලිද? මේ X මත සිම්පල් B මේ රෝගී ස්ත්‍රියක්. මේ XY නම් තියෙන්නේ මේ පිරිමි. මෙයා මත කැපිටල් B තිබුණොත් මේ නිරෝගී පිරිමි. මේ මත සිම්පල් B තිබිලා අන්න මෙහෙම වුණොත් මේ රෝගී පිරිමි. පැහැදිලිද? ඔන්න ඔය ටිකෙන් තමයි අන්න අපි උත්තරේ ගොඩනගා ගන්න යන්නේ. එතකොට බලන්න. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ රතු කොළ වර්ණාන්ධතාවයේ පිළිබඳ පහත කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? X ලිංග වර්ණ දේහයක් මත පවතින ප්‍රමුඛ ඇලීලයක් මගින් ඇති කරයි. ඉතින් ප්‍රමුඛ ඇලීලයක් මගින් නෙවෙයිනේ ඇති කරන්නේ. එහෙනම් ඉතින් මේකත් මක් වෙන්න ඕනද? රෝගී වෙන්න එපා. ප්‍රමුඛ නැහැ. මොනවා මගින්ද? නිලීන ඇලීලයක් මගින් ඇති කරන. මෙයා ගන්නත් බෑ. පැහැදිලි. වර්ණාන්ධ පියෙක් තම දියණියන් සියල්ලට එම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි. පැහැදිලි. අපි බලමු. වර්ණාන්ධ මවක් තම පුතුන් සියල්ලට මෙම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි. මේ බලන්න. මොකක්ද ඔය කියන්නේ කියලා. මේ වර්ණාන්ධ පියා මෙයා අන්න කාන්තාවක් නෙමෙයි. එතකොට මෙන්න මේ පියාගෙන් මේ X වර්ණ දේහය එනවා දරුවෙකුට. මව නිරෝගී නම් මවගෙන් එන්නේ මෙහෙම එක්කෙනෙක්. අම්මා නිරෝගී. අන්න පැහැදිලි. එහෙනම් මේ ගැහණු දරුවෙක් ආවොත් අනිවාර්යෙන් අන්න වාහක ගැහණු දරුවෙක් අපිට හම්බ වෙයි. එහෙනම් මේ උත්තරේ ගන්න මොකද්ද කියන්නේ? අන්න වර්ණාන්ධ පියෙක් එම ලක්ෂණය තම දියණියන් සියල්ලට මෙම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි. පැහැදිලිද? අන්න එතකොට ඇලීලේ නම් සම්ප්‍රේෂණය වෙනවා මේ. ගෑනු අය ඔක්කොටම එම ලක්ෂණය සම්ප්‍රේෂණය වෙනවා. පැහැදිලියි මේ අන්න මේ ඇලීලේ යනවනේ දරුවන්ට. ලක්ෂණය සම්ප්‍රේෂණය කරනවා. පැහැදිලිද? නැත්නම් ඒ ඇලීලේ සම්ප්‍රේෂණය කරනවා. ඒක හැමම තියන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අන්න වර්ණාන්ධ මවක් තම පුතුන් සියල්ලට මෙම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි. පැහැදිලි? මේ අන්න වර්ණාන්ධ මවක්
XB එතකොට මෙන්න තාත්තා XY. එතකොට පිරිමි දරුවෙක් හම්බෙන්න තාත්තගෙන් Y එනවා. අම්මගෙන් අන්න XB එන්නෙමෙ. එහෙනම් අනිවාර්යෙන් රෝගී පිරිමි දරුවෝ හම්බ වෙයි. රෝගී පිරිමි දරුවෝ හම්බ වෙයි. වර්ණාන්ධ මවක් තමන්ගේ පිරිමි දරුවෝ ඔක්කොටම මොකක් කරනවද? රෝගය සම්ප්‍රේෂණය කරනවා. ඒක නිවැරදියි. හේතුව Y වර්ණ දේහ අම්මා ළඟ නැහැ. එහෙනම් පිරිමි දරුවෙක් හම්බෙන්න නම් Y තාත්තගෙන් ආවනම් X එන්න ඕනේ අම්මගෙන්. ඒ X වර්ණ දේහ මත මොනවද තියෙන්නේ? මේ නිලීන ඇලීලය තියනවාමයි. මොකද අම්මා රෝගී මවක් ඉන්නේ. පැහැදිලිද? අන්න. එහෙනම් ඔන්න බලන්න. වර්ණාන්ධ මවක් තවම පුතුන් සියල්ලටම එම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි. එම රෝගය පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් අතර සුලභය. එහෙනම් ඔන්න අපි කියනවා මොකක් කියලාද? මෙන්න උත්තරේ. වර්ණාන්ධ පියෙක් තම දියණියන් සියල්ලට මෙම ලක්ෂණය සම්ප්‍රේෂණය කරයි. පැහැදිලිද? වර්ණාන්ධ පියෙක් තම දියණියන් සියල්ලටම අපි ගත්තා එකක් මේ රෝගී පිරිමි. පැහැදිලිද? අන්න රෝගී පිරිමියෙක්. එතකොට එයාගේ මවක් මේ තියෙන නිරෝගී එක්කෙනෙක්. එතකොට වාහක ගෑනු දරුවෝ හම්බෙන්න පුළුවන් මේ. අම්මා වාහක වුණොත් තමයි අම්මා මේ જાතිය වුණොත් අන්න කොයි જાතියද? අම්මා XB වාහක වුණොත් තමයි අන්න ගෑනු දරුවෙකුට තාත්තගෙන් මේ ඇලීලය ඇවිල්ලා අම්මගෙන් මේ ඇලීලය આવොත් අන්න ගෑනු දරුවෙක් හම්බෙන්න පුළුවන් රෝගී. එහෙම නැත්නම් අම්මා නිරෝගී එක්කෙනෙක් නම් ගෑනු දරුවෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට තුන්වෙනි ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න බෑ. එහෙනම් ඔන්න අපිට හම්බෙනවා 45 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ලියන්නම වෙනවා. ලියලා බලන්නම වෙනවා. ඒතොර එක කාරණාවක් දැනගෙන තියාගන්න. මොකක්ද? වර්ණාන්ධතාවයට හේතු වෙන්නේ X වර්ණ දේහ මත පවතින නිලීන ජානයක් තමයි මේ රෝගය සඳහා හේතු සාධක වෙන්නේ. ගන්න 46 වෙනි ප්‍රශ්නේ. මේ capital A simple B capital C simple C යන ප්‍රවේණි දර්ශ මේක මේ ත්‍රිංගී මුහුම ලක්ෂණ තුනක් දැන් අපි දැක්කේ. අපි දැක්කා capital T simple T මුහුම්කරණය කරනවා capital T simple T මේක ඒකාංගී මුහුම. අතර අපි දැක්කා capital T simple T capital R simple R මුහුම්කරණය කරනවා capital T simple T capital R simple R එක. ද්විආංගී මුහුම. එතකොට මේක ලක්ෂණ කීයක්ද තියෙන්නේ? 3ක් එකට පරම්පරාගත වෙන හැටි තියෙන්නේ. එතකොට ඕක අපි කියනවා මොකක් කියලාද? ඕක ත්‍රිංගී මුහුමක් කියලා කියන්නේ. ලක්ෂණ 3ක් පරම්පරාගත වේ. ඔය කියන ප්‍රවේණ දර්ශයේ සහිත ජීවීන් අතර අන්තරාභිජනනයෙන් ලැබෙන ප්‍රජනිතයේ දක්නට ලැබෙන එකිනෙකට වෙනස් ප්‍රවේණ දර්ශ සංඛ්‍යාව කීයද කියලා අහන්න. එකිනෙකට වෙනස් ප්‍රවේණ දර්ශ ගාන කීයද කියලා අපෙන් අහන්න. පැහැදිලිද? අන්න. ඒතර අපි ඕකෙන් බලනවා මොනවද? ජන්මානු කොච්චර හම්බ වෙනවද කියලා අපි හොයලා බලනවා. මේ බලන්න. අන්න අපි ඕකේ ගන්නවා. දීලා තියෙන්නේ capital A simple B capital C simple C. එතකොට ඔන්න බලන්නකො අපි ජන්මානු ගන්නකොට කොහොමද ගන්නෙ කියලා. capital A
සිම්පල්ලි. එතකොට මෙයා කැපිටල් A අන්න සිම්පල් B එක ජන්මානුව. අනිත් එක්කෙනත් ඒ જાතියනේ. ඊට පස්සේ මේ අපිට මෙයාව ගන්න පුළුවන් මේ. කවුද? කැපිටල් A සිම්පල් B කැපිටල් C. තව එක්කෙනෙක් ගන්න පුළුවන්. කැපිටල් A සිම්පල් B සිම්පල් C. පැහැදිලි? මෙතනින් අපිට ගන්න පුළුවන් මේ අන්න සිම්පල් A සිම්පල් B. අනිත් එක්කෙනත් ඒ જાතියමනේ. එතකොට අපිට මෙතනින් අන්න ගන්න පුළුවන් මොකද්ද? සිම්පල් A සිම්පල් B කැපිටල් C. ඊළඟ එක්කෙනා සිම්පල් A සිම්පල් B සිම්පල් C. අපි ඕනම් මේ 15ත් ලියලා බලමු. එකම ඒවා අපිට හම්බ වෙයි. මේ බලන්න. මෙතන ලිව්වොත් සිම්පල් A සිම්පල් B අන්න. එයාමනේ තියෙන්නේ. මෙතනින් එහා පැත්තට ගියාම ඔන්න බලන්න. සිම්පල් A සිම්පල් B ලොකු C. සිම්පල් A සිම්පල් B ඉතින් මේ එකම ජන්මානුනේ පේනවා. රයිට්. මේ බලන්න එහෙමනම්. ඔන්න අපිට හම්බ වෙනවා එහෙනම් මේගොල්ල මේ දෙන්න සමානයි මේ. ඒතර A B කැපිටල් C A B කැපිටල් C A B සිම්පල් C. ඒතර අපිට මේ දෙන්න වැඩක් නෑ මේ. එකමනේ. එතකොට මෙතනදී එක ජන්මානුවක් මේ තවත් එකක් මේ තවත් එකක් මේ තවත් එකක්. පැහැදිලිද? ත්‍රිංගී මුහුමක් වුණාට ජන්මානුවන් අපිට හම්බ වෙන්නේ 1 2 3 4යි. එතකොට අපිට හම්බ වෙනවන්න ඔක පනට් ස්ක්වයර් එකකට දාලා බැලුවොත් එහෙම මේ පනට්ගේ චතුරස්‍රයකට දාලා බැලුවොත් අන්න අපිට හම්බෙන්නේ මේ පැත්තට ජන්මානු 4යි තියෙන්නේ. 2යි 3යි 4යි. මේ පැත්තට ජන්මානු 2යි 3යි 4යි. පැහැදිලි? එතකොට අපිට අන්න හම්බෙනවා වෙනස්. ජීවීන් අන්න අපිට හම්බෙනවා කොච්චරද? අන්න මේ පැත්තේ ජන්මානු 4යි මේ පැත්තේ ජන්මානු 4යි 4 වරක් 4 අන්න 16ක් අපිට හම්බ. එන අපෙන් අහන්නේ අන්න මේකේ උත්තරේ කීයද වෙන්නේ? උත්තරේ 3 16. ඒතර ඔය ත්‍රිංගී මුහුමක වැදගත් කාරණය තමයි අන්න ජන්මානු ගන්න විදිහ. මේ බලන්න මම අර කෙටියෙන් ජන්මානු ගන්න විදිය පෙන්වුවා ඔයගොල්ලන්ට. මෙන්න මේක තමයි ක්‍රමය. මේ ජන්මානු ගන්න විදිය තමයි වැදගත් වෙන්නේ. මොකද හේතුව ඒක අර ද්විංගී මුහුමක වගේ ජන්මානු ගන්න බෑ. එහෙම ගන්න ගියාම අපිට පැටලෙනවා. මේක නම් පුළුවන්. කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R වගේ එකක අපිට පුළුවන් මෙයාත් එක්ක යන්න. එහෙනම් කැපිටල් T කැපිටල් R මෙයාත් එක්ක යන්න. කැපිටල් T සිම්පල් R මෙයාත් එක්ක යන්න. සිම්පල් T කැපිටල් R මෙයාත් එක්ක යන්න. සිම්පල් T සිම්පල් R. එහෙම ගන්න පුළුවන්. හැබැයි මේක ත්‍රිංගී වුණාම මේ කැපිටල් A සිම්පල් A කැපිටල් B සිම්පල් B කැපිටල් C සිම්පල් C වුණාම මේ විදියට ලියලා ගන්න ගියොත් පැටලෙයි. අන්න ඒකට තමයි අපි පාවිච්චි කරන්නේ. මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ. මෙහෙම ලියලා අපිට ගන්න පුළුවන්. ඒක හුරු වෙන්න. එතකොට වැඩේ ලේසි. මේවා එකක් දුන්නාම මේ එතන අපිට දුන්නොත් ඕකේ ජන්මානු ගන්න කියලා. කොහොම එකද? capital A simple A capital B simple B capital C simple C එක ජන්මානු ගන්න කිව්වොත් අන්න අපි ගන්න මේ දෙකට බෙදුවා capital A simple A
ඊට පස්සේ මෙයාව දෙකට බෙදුවා කැපිටල් ඒත් එක්ක අපි යනවා ඊළඟ ජන්මානුව ගන්නවා මේ කැපිටල් B කැපිටල් ඒත් එක්ක සිම්පල් B මේ පැත්තත් එහෙමයි මේ සිම්පල් ඒත් එක්ක ඊළඟ ඇලීල දෙකේ කැපිටල් B සිම්පල් ඒත් එක්ක සිම්පල් B ඊට පස්සේ මෙයාවත් අපි අරයි යනවා මේ එතකොට කැපිටල් A කැපිටල් B ඊළඟ ඇලීල දෙක ගන්න කැපිටල් C මේ පැත්තෙන් කැපිටල් A කැපිටල් B සිම්පල් C මෙතනින් අන්න අපි ගත්තා කැපිටල් A සිම්පල් B කැපිටල් C කැපිටල් A සිම්පල් B සිම්පල් C මෙතනත් අපිට මේ විදිහටම පුළුවන් ගන්න සිම්පල් A කැපිටල් B කැපිටල් C සිම්පල් A කැපිටල් B සිම්පල් C එහෙනම් මෙයාවත් අපිට හැමම ගත්ත හැකි මෙයාත් අපි දෙකට ගන්නවා සිම්පල් A සිම්පල් B මේ ඇලීල දෙකෙන් එක සිම්පල් A සිම්පල් B සිම්පල් C පේනවා එතකොට ඒකෙනම් ජන්මානු කීයක් අපිට හම්බෙනවා ඒකෙනම් අපිට ජන්මානු 1 2 3 4 5 6 7 8ක් හම්බ වෙනවා එතකොට එක පැත්තකට ජන්මානු 8යි අනිත් පැත්තට ජන්මානු 8යි අන්න එතකොට අපිට පනට් ස්ක්වයර් තුල රූපානුදර්ශ 8 වරක් 8 64ක් හම්බ පැහැදිලිද අනේද මේ ජන්මානු ගන්න විදිය මේක බලන් ඉන්න එපා බලන් ඉදියට මේක තේරෙන්නේ ලියලා බලන්න එතකොට හරි ලේසි ඒ රටාව ඔයගොල්ලන්ට ටක් ගාලා අවබෝධ වෙනවා මොකද්ද මේ ජන්මානු ගන්න විදිය කියලා මේක මෙයා මෙයත් එක්ක මෙයා මෙයත් එක්ක එහෙම යන්න එපා එතකොට වැඩේ අන්න සාර්ථක වෙන්නේ නැහැ රයිට් ඔන්න එහෙමනම් අපි ඒ ගාන අවසන් කරා පැහැදිලි මේ තියෙන අර ජන්මානු ගත්ත විදිය අපි මේ වගේ කේමේ අන්න එතකොට අපිට ජන්මානු වර්ග ටික මේ පේනවා ජන්මානු ටික අපිට හම්බෙලා තියෙනවා ඔය ත්‍රිංගී මුහුම ගැන කියලා තියෙන්නේ පේනවා අපේ ප්‍රශ්නෙට අදාළව අන්න ලක්ෂණ 3ක් එකට පරම්පරාගත වීම පිළිබඳව හොයලා බලන එක තමයි අපි කියන්නේ මොකක් කියලාද ත්‍රිංගී මුහුමක් කියලා කියන්නේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ අන්තරාභිජනනය හා බිහිජනනය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය කුමක්ද අන්තරාභිජනනය හා බිහිජනනය පිළිබඳව බිහිජනනය නැත්තම් මුහුන් අභිජනනය බල එකම විශේෂයේ ශාක හෝ සතුන් වෙනස් ප්‍රවේණික වර්ග සමග සංවාස කිරීම බිහිජනනය නැත්තම් මුහුන් අභිජනනය ලෙස හඳුන්වනවා මේක සත්‍යාභිජනනයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය පැහැදිලිද මොකද්ද කියන්නේ එකම විශේෂයේ ශාක හෝ සතුන් වෙනස් ප්‍රවේණික වර්ග සමග මුහුන්කරණය කිරීම එකම වර්ගය නම් මුහුන් අභිජනනය වෙනස් නම් අපි කියනවා මොකක් කියලාද බිහි මුහුමක් නැත්තම් මේ ඔය උදාහරණයක් අපිට ගන්න පුළුවන් අපි තියරි වලට ඔය උදාහරණය ගැන කතා කරා විශේෂාන්තර මුහුම නැත්තම් අන්තර් අභිජනනය විශේෂ දෙකක ගෑනු සහ පිරිමි ජීවීන් දෙදෙනෙකු අතර සංවාස කිරීම මේකෙදි සිද්ධ කරනවා දකින්න පුළුවන් අන්න මේකෙදි මව්ජීවි විශේෂ වලට වඩා වෙනස් දරුවෝ හම්බ වෙන්නේ ඒගොල්ල සරු වෙන්නත් පුළුවන් ඒ වගේම අර්ධ වශයෙන් සරු වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් નિසරු ජීවීන් ලැබෙන්නත් පුළුවන් පැහැදිලිද අන්න මේ පිළිබඳව අන්න අපිට හම්බ වෙන සිද්ධාන්ත කාරණා ටික මෙන්න ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ
අන්තරාභිජනනය හා බිහිජනනය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය ප්‍රවේණිකව සමාන ඒකයිකයින් අතර අභිජනනය බිහිජනනය ලෙස හඳුන්වයි. වැරදි. මේක වැරදි. තිරිඟු බාර්ලි දුම්කොළ යන භෝග පරිචිත්ත ලෙස ස්වංසේෂණය මගින් නිපදවයි. වෙනස් වර්ගවලට අය ශාකහා සතුන් එකිනෙක සංවාස කිරීම අන්තර් අභිජනනය. වෙනස් වර්ගවලට අයත් ශාකහා සතුන් එකිනෙක සංවාස කිරීම අන්තර් අභිජනනය. නොමුහුන් පෙළ නිෂ්පාදනයට බිහිජනනය යොදා ගනි. බිහිජනනය මගින් ගහනේ ප්‍රවේණික යෝග්‍යතාවය අඩුවේ. අපෙන් අහන්නේ ප්‍රධාන කාරණේ නිවැරදි ප්‍රකාශය තෝරන්න කිය. පැහැදිලිද? අන්තරාභිජනනය හා බිහිජනනය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. අන්න තිරිඟු බාර්ලි දුම්කොළ යන භෝග පරිචිත ලෙස ස්වංසේචනය මගින් නිපදවීම සිද්ධ කර. පැහැදිලිද? අන්න අපි කියන උත්තරේ 2. පැහැදිලි? යන්න ඊළඟ ප්‍රශ්නේ. මේ ඊට අදාළ සිද්ධාන්ත කාරණා ටික අලු පැහැති මීයන් සුදු පැහැති මීයන් සමග මුහුන් කළ විට F1 පරම්පරාවේ ලැබුණු සියලුම මීයන් අලු පැහැති විය. F1 ප්‍රජනිතයේ පිරිමි හා ගැහැණු මීයන් මුහුන් කළ විට ලැබෙන F2 ප්‍රජනිතයේ අලු පැහැති මීයන් 18ක්, කළු පැහැති මීයන් 6ක් හා සුදු පැහැති මීයන් 8ක් විය. ඉහත ප්‍රතිඵලවලට අනුව නිගමනය කෙරෙන අන්න වැරදි එක මොකක්ද කියලා අහන්න. පැහැදිලිද? මීයන්ගේ කළු වර්ණය නිලීන ලක්ෂණයකි. කළු වර්ණය නිලීන ලක්ෂණයක්. ඔව් වෙන්න පුළුවන්. එක නිලීන එකක් වෙන්න පුළුවන්. මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවයට නිදර්ශනයකි. ඒක නම් අපිට පොඩි ගැටලුවක් තියෙනවා. පළමු මුහුමේ භාවිතා කරන අලු පැහැය ජනකයින් සමයුග්මකය. F2 ප්‍රජනිතයේ විෂම යුග්මක විය. මීයන්ගේ සමේ වර්ණය තීරණය කිරීම සඳහා අඩුම වශයෙන් ජාන 2ක්වත් ඉවහල් වේ. පැහැදිලිද? මොකද්ද මේකෙන් වැරදි එක? අපිට බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් උත්තරයක් තියෙනවා. මෙය අසම්පූර්ණ ප්‍රමුඛතාවයට නිදසුනකි. මේක අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් නෙවෙයි. පැහැදිලි? හින්දා ඒ උත්තරේ 2 වැරදි. මෙන්න අපිට ගණන් 2ක් දෙනවා මේකේ. 49 50 ප්‍රශ්න දත්ත මත පදනම් වෙලා තියෙනවා. උස බූව සහිත තක්කලි ශාකයක් මිටි බූව රහිත තක්කලි ශාකයක් සමග මුහුන්කරණය කරන ලදී. F1 පරම්පරාවේ සියල්ල උස බූව සහිත ඒවා වී F1 පරම්පරාවේ ශාකයක් මිටි බූව සහිත බූව රහිත ශාකයක් සමග මුහුන් කළ විට පහත ප්‍රතිඵල හම්බෙලා තියෙනවා. පැහැදිලිද? මොකද්ද මුහුන්කරණය කරලා තියෙන්නේ? අන්න උස අපි ඔගේ මුහුන්කරණය ආරම්භ බැලුවොත් එහෙම මෙන්න බලන්න. අපි ඕක මුහුන්කරණය කරලා බලමු. මොකද්ද තියෙන්නේ? උස බූව සහිත තක්කලි ශාකයක් මිටි බූව රහිත. අපි ගමු. උස බූව සහිත තක්කලි ශාකයක් මිටි බූව රහිත තක්කලි ශාකයක්. එතකොට උස අපි කැපිටල් T කියලා ගමු. බූව කැපිටල් R කියලා ගමු. මේ පැත්තේ මිටි සිම්පල් T කියලා ගමු. සිම්පල් R කියලා ගමු. එතකොට අපිට ජන්මාණු හම්බ වෙනවා එකක්. කැපිටල් T R එකක්. අනිත් පැත්තෙන් සිම්පල් T R එකක්. මේ දෙන මුහුන්කරණය කරයින් පස්සේ අන්න අපිට හම්බ වෙනවා කවුද? මේ මොකද්ද ලක්ෂණය? කැපිටල් T සිම්පල් R මේ උස බූව සහිත.
දැන් ඊට පස්සේ බලමු මොකද්ද කියන්නේ කියලා. එතකොට f1 පරම්පරාවේ හම්බෙලා තියෙන කවුද? මේ f1. මේ අපිට හම්බ වෙන f1. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා මොකක් කියලාද? අන්න f1 පරම්පරාවේ ශාකයක් මිටිබුව රහිත ශාකයක් සමග මුහුන් කළ විට ලැබුණු ප්‍රතිඵලලු ඔය තියෙන. එතකොට අපි කරන්නේ මිටිබුව රහිත ශාකයක් එක්ක එහෙනම් ඔන්න මුහුන්කරණය කරනවා. මේ capital T simple T capital R simple R ඒ කියන්නේ උස බුව සහිත එකක් මුහුන්කරණය කරනවා. මිටි simple T simple T simple R simple R එක බුව රහිත එක්කනේ. එතකොට මෙයා කවුද? මෙයා අපිට හම්බෙන්නේ මිටි බුව රහිත ශාකයක් එක්ක මුහුන්කරණය කරලා තියෙනවා. එතකොට මෙන්න ජන්මානු ගන්නවා. එකක් මෙයා මෙයත් එක්ක ගියා capital T capital R. මෙයා මෙයත් එක්ක ගියා capital T simple R. මෙයා මෙයත් එක්ක ගියා simple T capital R. මෙයා මෙයත් එක්ක ගියා simple T simple R. මේ පැත්තෙන් එක ජන්මානුවයි අපිට හම්බෙන්නේ තමයි simple T simple R කියන්නේ. එතකොට ඔන්න බලන්න රූපානුදර්ශ හතරක් අපිට හම්බ වෙනවා. අන්න එකක් මෙයා කවුද මේ capital T simple T capital R simple R කවුද මේ උස බුව සහිත දැන් අපි යමු බලන්න ගානට මේ උස බුව සහිත කො බලන්න උස බුව සහිත අන්න උස බුව සහිත ශාක කියලා කියන්නේ මෙයා මේ capital T simple T capital R simple R එහෙනම් අපි එතෙන්ට ගමු ඔයාව. මෙයා තමයි capital T simple T capital R simple R. ඔය එක්කෙනෙක්. එහෙනම් ඔන්න ඊළඟට යනවා මේ. මෙයත් එක්ක යනවා. ගියාම අපිට හම්බෙනවා capital T simple T simple R simple R. පැහැදිලි? එතකොට මේ උස බුව රහිත එතකොට උස බුව රහිත අය කියලා කියන්නේ capital T simple T simple R simple R. උස බුව රහිත capital T simple T simple R simple R. යමු ඊළඟ එක්කෙනා බලන්න. මෙයා මෙයත් එක්ක යනවා. ගියාම අපිට හම්බෙනවා simple T simple T capital R simple R. එතකොට මිටි බුව සහිත. එතකොට මිටි බුව සහිත කියලා කියන්නේ simple T simple T capital R simple R. මිටි බුව සහිත කියලා කියන්නේ simple T simple T capital R simple R. කොහොමද කියන්නේ? simple T simple T capital R simple R. පැහැදිලි? ඊළඟට අපිට හම්බ වෙනවා කවුද? අන්න අන්තිම එක්කෙනා. මෙතනින් මෙයත් එක්ක ගියා මෙයා මෙයත් එක්ක. simple T simple T simple R simple R. මිටි බුව රහිත. මිටි බුව රහිත simple T simple T simple R simple R.
ආන්න simple T simple R simple R. කවුද මෙයා? simple T simple R simple R. අන්න දැන් අපෙන් අහන්නේ මේ උත්තර වලින් කෝකද අන්න වැරදි වන්නේ කුමක්ද කියලා අහන්න. මේ ප්‍රකාශ පහෙන් වැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහන්න. වැරදි ප්‍රකාශය කුමක්ද කියලායි අහන්න. බලන්න උස සහ බූව දැරීම ප්‍රමුඛ ලක්ෂණ වේ. උස සහ බූව දැරීම ප්‍රමුඛ ලක්ෂණ වේ. උස ප්‍රමුඛයි හරි. බූව දැරීම බූව සහිත ප්‍රමුඛයි. ඒක හරි. පැහැදිලි. දෙක F1 පරම්පරාවේ ශාක සහ මිටි F1 පරම්පරාවේ ශාක හා මිටි බූව රහිත ශාක අතර මුහුම පරීක්ෂා මුහුමකි. මොකද්ද කියන්නේ? F1 පරම්පරාවේ අන්න ශාක මිටි බූව රහිත ශාක සමග මිටි බූව රහිත ශාක සමග අන්න මුහුංකරණය කිරීම පරීක්ෂා මුහුමකි. ඒක හරි. ඊළඟට F1 පරම්පරාවේ ශාක ලක්ෂණ දෙකම සඳහා විෂමයෝගීය. F1 පරම්පරාවේ ශාක ලක්ෂණ දෙකම සඳහා F1 පරම්පරාවේ ශාකමේ මේ තියෙන අපිට හම්බෙන F1 පරම්පරාවේ ශාක ලක්ෂණ දෙකම සඳහා විෂමයෝගීය. මොකද කියන්නේ? අන්න F1 පරම්පරාවේ ශාක ලක්ෂණ දෙකම සඳහා විෂමයෝගීය නිවැරදි. F2 පරම්පරාවේ උස බූව සහිත ශාක සමයෝගීය. F2 පරම්පරාවේ මේ ලැබිලා තියෙන්නේ. F2 පරම්පරාවේ උස බූව සහිත ශාක. උස කො බලන්න. උස බූව සහිත ශාක. උස බූව සහිත ශාක. උස බූව සහිත ශාක සමයෝගී. සමයෝගීද මේ? ආන්න උස බූව සහිත ශාක 18ක් හම්බෙලා තිනවා. සමයෝගීද? නෑ. ආන්න ඒක විෂමයෝගී. අන්න ඒ ප්‍රකාශය ගැලපෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය ගැලපෙන්නේ නැහැ. අපි කියනවා ඒක වැරදි ප්‍රකාශයක්. ඉතින් ඒක ගන්න බලන්නකෝ මේක වැරදිද කියලා හොයාගන්න. නිකම් පුළුවන්ද? බෑ. ඒකට මොකද්ද අපිට දිග ගමනක් යන්න වුණා. පේනවා. අපිට සිද්ධ වුණා මුහුංකරණය කරලා අන්න බලන්න. අරන් බලන්න සිද්ධ වුණා අපිට මේ ප්‍රවේණි දර්ශ ටික අරගන්න ඕනකම තිබ්බ. මේ තියෙන රූපාණු දර්ශ ටික උස බූව සහිත, උස බූව රහිත, මිටි බූව සහිත, මිටි බූව රහිත කියලා රූපාණු දර්ශ ටික ඊට අදාළ ප්‍රවේණි දර්ශ ටික ගන්න තිබුණා. අරගෙන අපිට සිද්ධ වුණා මොකක් කරන්නද? ඒක මේකට දාලා බලන්න වැඩි. පැහැදිලිද? මෙතෙන්ට දාපුවම අපිට පැහැදිලි අන්න F2 පරම්පරාවේ උස බූව සහිත ශාක සමයෝගීය කියන එක වැරදි. පස්වෙනි එක ගන්න ලක්ෂණ දෙකම ස්වාධීන සංරචනය දක්වයි. ඒක ඉතින් හරිනේ මේක සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණික සංසිද්ධිය. ඒක හරි. එහෙනම් උත්තරේ 4. බලන්න ප්‍රශ්නේ අන්න හොඳ ප්‍රශ්නයක් 49 වෙනි ප්‍රශ්නේ අන්න අපි උත්තරේ විදියට ගත්තා උත්තරේ 4. යන්න අපිට හම්බ වෙන 50 වෙනි ප්‍රශ්නේ 50 වෙනි ප්‍රශ්නේ F2 පරම්පරාවේ මිටි බූව සහිත ශාකයක් මිටි බූව රහිත ශාකයක් සමග මුහුන් කළ විට මේ F2 පරම්පරාවේ ලැබෙන F2 පරම්පරාවේ මිටි බූව රහිත ශාකයක් මිටි බූව සහිත ශාකයක් එක්ක අන්න. එතකොට අපිට ඕනනම් ආපහු පිටිපස්සට ගිහිල්ලා බැලුව හැකිනේ.
මිටි බුව රහිත ශාකයක් මේ තියෙන මෙයා මිටි බුව සහිත ශාකයක් සමග ඒක නේද මුහුණකරණය කරන්න කියන්නේ අන්න F එක පරම්පරාවේ මිටි බුව සහිත ශාකයක් මිටි බුව රහිත ශාකයක් සමග මුහුණකරණය මේ අන්න එන අපිට කරන්න තියෙන්නේ මිටි බුව රහිත එක්කෙනෙක් මිටි බුව සහිත එක්කෙනෙක් එක්ක මුහුණකරණය කරන්න තියෙන්නේ එහෙනම් මෙන්න මුහුණකරණය අපි ගමු simple t simple r මුහුණකරණය කරන්න තියෙන්නේ simple t capital R simple R එක කවුද මේ මෙයා මේ මිටි බුව රහිත එක්කෙනෙක් මේ මිටි බුව සහිත එක්කෙනෙක් මුහුණකරණය කරපුවාම ලැබෙන මිටි බුව සහිත ශාකවල නිවැරදි ප්‍රතිශතය වෙන්නේ කීයද කියලා අහන්න. අපි මෙන් බලන් ඉමු. මෙන්න ජන්මානුගන් මෙතන simple t simple r එකයි මේ පැත්තේ simple t capital R එකයි simple t simple R එකයි එතකොට අපිට හම්බ වෙනවා ඊළඟ පරම්පරාව මෙයාත් එක්ක simple t මිටි capital R simple R මිටි බුව සහිත මෙයාත් එක්ක යනවා simple t simple R මිටි බුව රහිත පැහැදිලිද අන්න ලැබෙන්නේ කොහොමද අනුපාතේ අපිට හම්බ වෙන්නේ අන්න එකට එකයි අනුපාතයකට එක අනුපාතයක් හම්බ වෙයි එතකොට මොකද්ද අපිට උත්තරේ විදිහට ගන්න තියෙන්නේ බලන්න එහෙනම් අපි කියනවා මොකක් කියලාද ප්‍රතිශතය වන්නේ මොකද්ද ප්‍රතිශතය අපිට හම්බ වෙන්නේ ප්‍රතිශතය 150යි ආන්න 150 ආපු විදිය පැහැදිලි මේ ආන්න එකට එකයි එහෙනම් 150යි ආන්න එහෙනම් 50 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 පැහැදිලිද ඔන්න අපි බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න 50ක් සාකච්ඡා කරලා අවසන් කරා බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න 50ක් අපි සාකච්ඡා කරලා අවසන් කරා ඔන්න ප්‍රවීණියෙන් අපිට දෙන්න පුළුවන් බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න තමයි අපි මේ සාකච්ඡා කරලා අවසන් කරේ අන්න ඊළඟට අපි හොයලා බලමු ඕකෙන් අපිට දෙන්න පුළුවන් අන්න ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න මොනවද රචනා මාදිලියේ ප්‍රශ්න මොනවද කියන එක අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරමු